අප තථාගත ලෝතර ගෞතම මාමෑණී මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මෙතෙක් පහළ වූ සීලමු තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට නමස්කාර වේවා සාදු. මේ ධර්ම දේශනය තුන් ලෝකයාගේ හිතසුව පිණිස නිවන් සුව පිණිස සසර දුක් කෙලවර කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සුපුරුදු පරිදි තුන් ලෝක වාසීන්ව මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ සසර දුක් කෙලවර කරන උතුම් මාර්ග ඥානෙ ශ්‍රවණය කරන්න, ඒ මාර්ගය අවබෝධ කරගන්න, මේ අවබෝධ කරගෙන ඒ දහමට අනුව ජීවිතේ පවත්වන්නට, විරවීරිය වඩන්නට, ඒ සඳහායි මේ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. සබ සසරේ තියෙනා වූ පෙර ධර්මමය කටයුතු කරගෙන ආපු සසර දුක අවබෝධ කරගන්නපු ආත්මවල එකතු කරගත්ත පුණ්‍ය බලයන්, සසර දුක දැකලා බුදුන් වහන්සේලාගේ බුද්ධ ශාසන තිබෙන යුගවල ඉපදිලා ඒ දහම අහලා වීරිය වඩලා තමන්ගේ සසරේ පුරුදු ලෙස තිබෙනා වූ පුරුදු සටහන් තුල මේ මොහොතේ ඔබ ධර්ම ශ්‍රවණය කරනකොට ඔබේ සියලු බල අවදි වෙලා ඒව මහ බලයක් වෙලා සසර දුක දැනුත් අවබෝධ වෙනකොට අර බුද්ධ වචනේම ඌමනා වෙලා, ඒ කියන්නේ ශ්‍රද්ධාව බවට පත් වෙලා, ඒ ශ්‍රද්ධාවෙන් ඒ බුද්ධ වචනේ හොඳ අවබෝධයකටපත් වෙලා, ඒ අවබෝධය තුලින් තමන්ගේ ජීවිතෙන්ම තමන් දකිනවා කෙලෙස් සිඳෙන බව, ඒ දැක තමන්ගේ හිත සැහැල්ලු වෙන හැටි, කය සැහැල්ලු වෙන හැටි දැක බොහොම සතුටටපත් වෙමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. අන්නේ පෙර සසර පුරුදුත් එක් කරගෙන මේ මොහොතේ අහන දහමත් එක මිටකට අරගෙන දුක නැතුව සංසාරේ ජරා මරණ දුක නැතුව ඉන්නේ කොහොමද, දුක නැතුව ජීවිතේ පවත්වන්නේ කොහොමද කියලා දැනගන්න. එතකොට මේ සසර පුරුදුත් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන පෙර පින් බලයත් එක්කොට යම් කෙනෙකුගේ මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී කෙලෙස් හිඳෙනවා, කෙලෙස් අඩු වෙනවා, කෙලෙස් නොදැනීම යනවා. එතකොට ඔහුට දැනෙනවා මේ වෙලාවේ විතරයි මට කෙලෙස් ඇසුරු නොඋනේ, ඒකයි මේ සැහැල්ලුව කියලා ඔහුවම ආදර්ශයක් කොට පේන්න ගන්නවා. මට මේ මොහොතේ මේ තරම් නියුනේ, මේ තරම් සැනසුනේ, මේ තරම් සැහැල්ලුවටපත් උනේ ධර්ම ශ්‍රවණය කරපු නිසායි. එහෙනම් දහමේ බලය කුමක්ද? දහම තියෙන තැන කෙනෙස් වලට පවතින්න බෑ කියන ආදර්ශය ගත යුතුමයි අපි. ඒක ඔබ ආදර්ශෙන් ගන්නා අත්දැකීම, එහෙම නැත්නම් ආදර්ශෙන් ගන්නා ඔබේ ඵලය ඔබ දකින ආකාරයමයි. එතකොට හිතෙනවා ධර්ම ශ්‍රවණය කරනකොට තමයි මම මගේ හිතට සැහැල්ලුව තිබුණේ, හිතට විවේකයක් තිබුණේ, කයට විවේකයක් තිබුණේ, ඊතා පිරිසිදු පාරිශුද්ධ වචන තිබුණේ. එහෙම නැත්නම් වචන පහළ නොවුණා වගේම අඩු වෙලා ගියේ කියලා Tamanට තමාව දැනෙනවා. දැනෙන වෙලාවට දකින්න. එතකොට බුද්ධාලම්බන ප්‍රීතිය, බුදු පියාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව වැඩි වෙනවා. කවදාවත් නොතිබුණු විදියට බුදුන් වහන්සේ මූලික තැන එනවා තමන්ගේ ජීවිතය තුල. දැනට ප්‍රත්‍යක්ෂ අවස්ථාවින් අපේ ලෝකයේ තුල ප්‍රධාන වෙලා තියෙන කාමය, කෙලෙස් වලට ගිජුකම, රූප සඳහා ඇති ගිජුකම, එන සංකල්පය ඇසුරු කිරීම සඳහා තියෙන දැඩි කැමැත්ත, චන්ද රාගයම, මේ රූපේ කෙරෙහි ඇති චන්ද රාගයම, ඒ නැත්තම් අපි රූපෙම තෝරන හුරුව. එම නිසා අපි සසරේ බොහෝ දුක් ඇති තැන්වල ඉපදෙන්න සුදුසුකම් හදනවා විතරක් නෙවෙයි, මේ මොහොත ගත කරන්නෙත් මහා කෙලෙස් කඳක් සහිතව. ඒකයි අපිට අසහනයක් තියෙන්නේ, ඒකයි අපිට පීඩාවක් තියෙන්නේ, ඒකයි මේ කය හැමතිස්සම ලෙඩ වෙන්නේ. ඒකේ අනිත් පැත්ත ආයුරාෝග්‍ය සම්පත්තිය ලැබෙන්නේ මේ නිවි යනකොට, මේ කයේ තියෙන මහ බල අවදි වෙනකොට ඒ සියලු දෙයට මූණ දෙන ශක්තිය තමයි ඒ අවදි වෙන්නේ. ඒකයි ආයුරාෝග්‍ය සම්පත්තියක් ශාසනය තුල පවතින්නේ. මේ අවබෝධයෙන් දකින්න ද්වේෂයක්, රාගයක්, ක්‍රෝධයක්, වෛරයක්, මානයක් තමන් තුළට එනකොට මේ தත්ත්වේ මූණේ පවත්තන්න මොනතරම් ඔබ නොදැනගත්ත ශක්තියක් වැය වෙනව ඇද්ද? ඔබට හිතා ගන්නවත් බැරි මහා සංවරකමක් පවත්වනවා කියන්නේ, යමක් පවත්වනවා කියන්නේ නඩත්තු කරනවා කියන එක. ඒ කියන්නේ ශක්තිය වැය වෙනවා කියන එක. තිබෙන
ඔබ ආහාර අරගෙන තිබෙන්නා වූ මේ සියලු ශක්තිය ඒකක මේ මූණේ හැඩය පවත්වන්න මේ කෙලෙස් ධර්මයන් පවත්වන්න වැය වෙලා යනවා. අපි දන්නේවත් නැහැ. අපි බුම්මගෙන ඉන්නවා කියන්නේ මේ මූණ පවත්වන්නේ මේ මෝඩ මූණ පවත්වන්න ඔබ දන්නේ නැතුව ඇති මහා ශක්තියක් වැය වෙනවා. ඒකයි කොච්චර කෑවත් ඇඟට අල්ලන්නේ නැත්තේ. අල්ලන්න විදියක් නැහැ. ඇඟේ තැන්පත් වෙනකොට අනිත් පැත්තෙන් මේ ගතිය නිසා අලු වෙලා යනවා මේවා. අනුන් එක්ක ගැටෙන කෙනා හැම තිස්සෙම මූණ පිච්චිලා තියෙන්නේ හරි රස්නේ යාගේ ඇඟ. යාගේ තේජස වැඩි, තේජෝ ධාතුව වැඩි. එම නිසා කන දේවල් පිලිස්සිලා යනවා. ඒක නිසා ඔහුට කණ්ඩ ඕන බර දේවල්. හරියට කොටියා ඔය බලන්න ඔබ මාංශභක්ෂක සත්තු තරහ යන සත්තු ඒකයි මස් කන්නේ. මස් මාංශ කන්නේ. කෙලෙස් තියන අයට ඕනේ ඒවා. එතකොට කෙලෙස් තිබුණු නිසා සත්වාත්ම වල ඉපදුනා නම් ඒ කෙලෙස් එයට ඒ සතාට නොදැනෙන්න පවත්වන්නට ස්වභාවයෙන්ම ලැබිලා තියෙන දේ තමයි ඒව කණ්ඩ. මේ ඔබ නොහිතපු දෙයක් ඔබට මීට වඩා විස්තර තිබ්බත් මම සීමිතව කියන්නේ ඉතිරි ටික ඔබට පේන්නත් පුළුවන් නැත්නම් කවදා හරි දවසක අපිම කතා කරමු. එතකොට අපේ මේ මහා ශක්තිය ඒකකයක් වැය වෙනවා. මේ වැය වෙන නිසා අපිට කණ්ඩ ඕන. අපි ගාව කෙලෙස් තියෙන නිසා ඔය කෙලෙස් බර පවත්තන්න බර ආහාර ගන්න ඕන. ඒක නිසා යාලා ඒව හොයන්නේ. අවිද්‍යාව තියෙන තාක්, තමා ගැන නොදන්න තාක්, සසර ගැන නොදන්න තාක්, ජරා මරණ දුක ගැන නොදන්න තාක්, භවයේ උපදින්න හේතු ගැන නොදන්න තාක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ අවිද්‍යාව තියෙන තුරු මිනිසට වෙච්ච විපත මේ කියන්නේ. කෙනෙක් එක්ක ගැටෙනවා කියන්නේ ද්වේෂසිතක් පවත්වනවා කියන්නේ මහ විශාල තමන්ගේ තියෙන සමබර ශක්තියක් විනාශ වෙලා පිලිස්සිලා යනවා. ඒකයි ඔබ ඒ අය දිහා බලන්න මම ඒ ලක්ෂණ කියන්න යන්නේ නැහැ. උන්ගේ ශරීර දිහා බලන්න හැමතිස්සෙම තරහ යන කෙනෙකුගේ මූණ දිහා බලන්න කිසිම එළියක් නැත්තේ අඳුරු ඒකයි. කල්පනා කරන අය දිහා බලන්න ඔබ කල්පනා කරනවා කියන්නේ කෙලෙස් එකතු කරන එක, තියෙන කෙලෙස් පවත්තන එක, තව කෙලෙස් උපදවන එකමයි කල්පනා කරනවා කියන්නේ. රූපෙට කාම වෙන එක, රූපයකට ඇලෙන එක, ඇලුණු රූපේ පවත්තන එකමයි. එයාගේ මූණ අඳුරුයි. පෙර සසරේ පින්නට සුදු පාට ලැබුණත් වර්ණය ලැබුණේ පෙර පිනකින්. මොකද විසාවකාවගේ වර්ණය ලැබුණේ පෙර පින් කරන නිසා නම් වර්ණය ලැබෙන්නේ පිනට. මොකක් හරි පිනේ අඩුවන් නිසා වර්ණය අඩු වීගෙන ගියා. වැඩි වර්ණය ලැබුණත් දැන් කල්පනා කරන නිසා මූණ අඳුරුයි. අනිත් අය කියනවා අඳුරුයි කියලා. සුදු පාට වලාකුළු අතර තියෙන අඳුරු වලාකුළෙන් අර අමුතු හැඩයක් මවනවා වගේ මෙයාගේ මූණේ තියෙන වර්ණය අතරින් අර කෙලෙස් නිසා හැඩයක් මවනවා. මූණ එල්ල වැටෙනවා. දකින්න කෙනාටත් ඒ වගේ ඇවිස්සෙනවා. ඒකයි දකින්න කෙනාටත් හරියන්නේ නැtei කියන්නේ. මේ වචනවල යම් සත්‍යක් නෙවි සත්‍යක්මයි තියෙන්නේ. මේ වගේ මහා කෙලෙස් කඳක් තියෙන කෙනෙක් දැක්කහම අරයාගේ මූණ දකින්නකොට මේක අනාත්මීයව පුජ්‍යල භාවයක් නැහැ මෙතන. ක්‍රියාවක් වෙන්නේ සංඛාරයක් වෙනවා. අරයටත් එවැනි දෙයක් ක්‍රියාත්මක වෙනවා, සකස් වෙනවා. එයා දන්නෙත් නෑ එයාටත් එතෙන් ඉඳලා පහළ වෙන්න ගන්නේ අර වෙන්නේ සිතුවිලි. පැත්තම ඉවරයි. එක්කෙනෙක් හිටියොත් මුළු පැත්තම ඉවරයි. එතකොට මේ සීලය කියන එක වැරදි නොකරන එක, වැරදක් පිටතින් නවත්තන එකත් ඇතුලෙන් නවත්තන එකත් කියලා දෙකක් තියෙනවා. පිටතින් නවත්තනවා සීලේදී, තදාංග සීලේදී අපි පිටතින් නවත්තනවා. හැබැයි හිත සුද්ධ කරන්න දන්නේ නැහැ. සීල වෘත පරාමාස කියනවා. අනාර්ය සීලය කියනවා. ආර්යයන් වහන්සේලා අනුදැන වදාරන සීලෙ නෙවි, නමුත් හොඳයි සීලය. කොහොමත් හොඳයිනේ. අනාර්ය උනත් සීලය උතුම්. නම් ඔවුන් වැරදි කරන්නේ නැත්තේ පිටින්. නමුත් ඔවුන්ගේ හිතේ කෙලෙස් උන්ට නොපෙනී නොදෙනී පවතිනවා. මේ කාපු ගමන් ආයි බඩගිනි. ඕන දෙයක් එයාට කන්න පුළුවන්. ඕන ජරාවක් කන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඔබේ දිහා ඔබ බලන්න, අනුන් දිහා නොබල. ඔබ එහෙම නේද? සමහර දවස්වලට කෙලෙස් සහිත මිනිසුන් ඇසුරු කරන දවසට ඔබට ඕන දෙයක් කන්න පුළුවන්, ඕන දෙයක් බොන්න පුළුවන්. ඒ ශරීරේ අර මිලක්ක තිස්සට එදා වතුර නැපෙනි ගියා වගේ, වතුර තිබහා වුණා වගේ. වතුර තිබහා වුණේ പ്രേත ආත්මයටපත් වුණාට පස්සේ, සතෙක් පුච්චන් කෑවට පස්සේ එයාට වැව්වල වතුර නැපෙනි ගියා.
අධික වතුර තිබහක් ආව කොච්චර බිව්වත් ඒකෙන් වතුර තිබහ නිවෙන්නේ නැති වුණා. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ කෙලෙස් නිසා මේ නොපෙනෙන නොදැනෙන පැත්තක මේ විග්‍රහයක් මේ යන්නේ. ඔබ කොච්චර හිතුවත් විද්‍යාවේ කියලා මේව හොයන්නේ නැහැ. ඒව හොයන්න බෑ. එම නිසා අර අපේ ද්වේෂය එන වෙලාවට රාගය පහළ වෙන වෙලාවට ශරීරයේ මේ ආධ්‍යාත්මික කියන කොටත් ඒකත් අපරාධයක් මේ තමන්ගේ අභ්‍යන්තර කය තුල වෙන්නා වූ මේ මහා විකෘතිය නිසා මහා සමබරතාවයක් විනාශ කරලා දානවා. ඒක පවත්වන්න ඕන ආහාර තමයි ඊට පස්සේ ඕන වෙන්නේ. ඔබට ඕන තරම් මං කියන්නම් ජීවිතෙන් උපමා කියන්න ඔබ මේකෙන් ඔබ කලකිරෙන නිසායි කියන්නේ නැත්තේ. ඔබ දැකලා තියෙනවා බොහොම ද්වේෂ සහගත සත්තු සිංහය කොටිය වගේ සත්තුන්ගේ ආහාර වෙන්නේ නැහැ ගස් කොළන්. මූණ බලන්න තියා රූපේ දැක්කත් අපිට එන්නේ බයක්. නයි පොළොංගු මොකද ගස් කොළන් කන්නේ නැහැ. මූණ දැක්කත් නම ඇහුවත් බයයි. දැන් මේ චුට්ට ඇති ඔබට විග්‍රහ කරන. එහෙනම් ඔබ ගැන හිතන්න දැන් ඔබ කවුද කියලා. මේ සියල්ල උපමා කරන් සත්තා කියලා කියන්නේ මෙන්න මේ මට්ටම් වලට අපි ජීවත් වෙද්දිපත් වෙනවා. ජීවත් වෙද්දි පෙරේතෙක් වගේ වෙනවා. ලෝභ සිතෙන් දැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා. ජීවත් වෙද්දි මේ ද්වේෂ සිතෙන් දැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා. ඔවුන්ගේ චරිත ද්වේෂ චරිත චරිතය කියන්නේ ජීවත් වෙන මොහොත හැසිරෙන මොහොත. එතකොට ලෝභය තියෙනකොට මහා ප්‍රේතෙක්මයි ජීවත් වෙද්දී. ප්‍රේතයාගේ ආහාර රටාව වෙන්නේ නැති යාගේ රටාව. ඒව මම විග්‍රහ කරන්නේ නැහැ. ඕනනම් හිතලා බලන්න ඔබ නැහ කිව් වෙලාවට ඒ දවස තුල ඔබට කන්න පුළුවන් උනේ මොනවද? ඔබේ ශරීරයට දැනුනේ මොන අපහසුවක්ද? පහසුව තිබුණාද? අපහසුව තිබුණාද? ඔබ සල්ලි අතට අරන් එන වෙලාවට කවුරු හරි ඉල්ලයි කියලා බයට ඔබ නැහ කිය එනකොට ඔබ මොනතරම් ඔබේ ශරීරයේ උෂ්ණත්වය දිහා දැකලා තියෙනවද? ශරීරයේ තේජෝ ධාතුව වෙනස් වෙච්ච හැටි, සිතුවිලි පරපුර වෙනස් වෙච්ච හැටි ඔබ බලන්න. අපි කවදාවත් නොසිතන නිසා මේ ශරීරයේ ශක්ති සියල්ල මේ අනවශ්‍ය සිතුවිල්ලක් ඇසුරු කරලා කෙලෙස් ඇසුරු කරලා අපේ ශක්තිය දහණය වෙනවා. අපි හම්බ කරනවා, කනවා, කෙලෙස් පවත්නවා, හම්බ කරන කොච්චර කෑවම් අදී. ඒ විතරක් නෙවෙයි පෙර සසර කරා වූ පව් මේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙනවා ඔබට නොදැනි. එතකොට ඒව බීජ වශයෙන් ඇවිල්ලා මේ කයේ පැලවෙනවා තමයි විවිධ රෝගාබාධ කියන්නේ. ඔය සමහරු කියන්නේ අපේ පරම්පරාවේවත් මේ ලෙලේ තිබිලා නැහැ. පරම්පරාගත රෝග කියන්නේ එක જાතිය එකට තමයි කොහොමත් ඉන්නේ බහුතරයක්. එම නිසා එක જાතිය ඉන්නකොට එක ගති තියෙන මේවා පරද්දන්න උගන්වුවේ. එහෙම ඉන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. කර්මයට ඉඩ දෙන්න ඉගන්වුවේ නැහැ. කර්මය පරද්දන්න ඉගන්වුවේ. එතකොට අපි පරපුරේ ඉන්නවනම් මෙයාට මේ ලෙඩේ නම් මෙයාටත් එනවා. මොකද එයා ගාවත් ඒ ගති තියෙනව එන්න. මොකද ඒ ගති පැවැත්වුවොත් එනවා. ඒක හරි. පරපුරෙන් පරපුරට එනවා කියන එක. එතකොට එයා සීලවන්ත වුණොත් ඔහුගේ වැඩ කරන්නේ වෙන චක්‍රයක්. පෙර පින් ටික ඇවිස්සෙන්නේ. අන්න ඔහු විතරක් පින්වතෙක් එයා විතරක් ඒ පවුලයට තියෙන ලෙඩ ඔහුට නෑ කියන අය ඕනතරම් ඉන්නවා. ඔහු දිහා හොඳට බලන්න පොඩ්ඩක්. ඔහු ගතිගුණ වෙනස්. අනිත් අය නැහැ කියනවා. තියාගෙන නැත කියනවා. ලෝභ සිතෙන් ඇති. ද්වේෂ ඒ ලෝභය පවත්වන්න බෑ. ලෝභය විතරක් තියන් කෙනෙක් ඉල්ලන්නේ එනවට ද්වේෂය ඕනේ. ලෝභයයි ද්වේෂයයි අත් දෙක වගේ. ඇත් දෙක වගේ. ලෝභය පවත්වන්න නැහැ කියන ඉල්ලයි කියලා සැක වුණාම ඔරවන්න වෙනවා අනිත් අය. එතකොට මේ ශක්තිය විනාශ වෙනවා. දැන් ඇත්තටම විද්‍යාවද විද්‍යාව මේකද මේ බුදුදහමද විද්‍යාව? දැන් තේරෙනවා ඇති ඔබට. මේ චුට්ටෙන් ඔබ තේරුම් ගන්න මම වැඩි ওই පැත්තට ගියොත් දහම කියන කාලේ අඩු වෙන නිසා මම අඩු විග්‍රහයකින් යන්නම්. එතකොට එහෙනම් අපිට මේ රහතන් වහන්සේ කෙනෙක් ඇයි අඩුවෙන් ආහාර ගන්න හැන්දක් විතරක් වළඳන්න පුළුවන්. අන්න ඒක තේරුම් ගන්න. එතකොට මේ කන්න බඩගිනි වෙන්නේ දහණය වුණොත්. ඔබ සතුටින් ඉන්න වෙලාවල් ඇති ඔබ හොඳට ඔබ දිහා බලන්න කන්න බෑ බඩගිනි වෙන්නේ නැහැ. සමහරට බොහෝ සතුටින් මේ සම්මත ලෝකේ ලෞකික සතුට තුලත් අපි කට්ටියක් එක්ක හොඳින් කතා කර කර ඉන්නකොට කන්න බෑ බත්. නමුත් සාමාන්‍ය දවසක කියන්නේ අද මට පුදුමයි කන්න බෑ. හැබැයි හේතුව එයි දන්නේ නැහැ. දැනගන්න විදියක් නැහැ නේ. ඒව ඉගෙනගෙන නැහැ නේ. ඒව උගන්නන්නෙත් නැහැ නේ. ඒක දැනගන්න බෑ.
නමුත් සාමාන්‍ය දවසට යයි කියන්නේ මට වෙනද නම් මේ කොසල් රජුරෝ කන නැලි 4 ගානට මටත් කන්න පුළුවන්. කාල කරපු වැඩක් නැහැ. ඒකෙන් හැදිච්ච ඇටකටු, ඒකෙන් හැදුණු ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ 4 මහා ධාතු වලින් අපි කරේ අනුන්ට බණින එකයි, බැනලා පව් එකතු කරන එකයි, පෙර සසර පුරුදු වලට මෙතන සක්‍රිය වෙන්න, ක්‍රියාත්මක වෙන්න ඉඩ දීපු එකයි. මේ කය බදු දුන්න කෙලෙස් වලට, ක්ලේශ මායයට, අபிසංස්කාර මායයට මේකේ ශරීරේ බදු දීලා තියෙන්නේ. මේක හරියට ගුහාවක් කිව්වා. අශරීරං ගුහාස. මේක තුල ඕන ප්‍රේතයෙකුට යකෙකුට ඉන්න ඉඩ දීලා තියෙනවා. අන්නේ ගති අයින් වෙනකොට අර ලෞකික සතුට තුලත් ඔබට දැනුණා නම් කෑම කන්න බෑ, මහා ඇඟ පිරිලා නිවිලා නිකන් බඩ පිරිලා වගේ දැනෙනවා. එහෙනම් ඔබ හිතන්න කෙලෙස් නැති උතුමෙකුගේ తত্ত্বය. ඒ උතුම මේ වගේ නැලි ගණන් කන්න දේශීය ආහාර හොයන්න කියලා යන්නේ නැහැ. ඔබ හිතනවා ඇති පාත්‍රයෙන් අරන් බුදුන් වහන්සේලා දහමට වැඩියම පාත්‍රයේම කෑවා කියලා, වැළඳුවා කියලා. නෑ, උන්වහන්සේලා හැන්දක් විතර චුට්ටක් ආහාර ශරීරයෙන් නිවිච්ච නිසා, ශරීරේ අර වගේ ෂේවීමක් නොවන නිසා, ශරීරේ ස්වභාවයෙන් වෙන වැයවීම පමණයි තියෙන්නේ නැතිව කෙලස් නිසා වෙන වැයවීම නැවතුණු නිසා උන්වහන්සේලාට කුසගිනි වෙන්නේ අඩුවේ. මේක නිකන් ජීවිතෙන්වත් දකින්න පුළුවන් දෙයක්. තිව්වට පිළිගන්න එපා. ඔබ තුලින් බලන්න, ඔබට යම් ඥානයක් පෙර සසරේ තිබෙනවා නම් මේවා අවබෝධ වෙයි. එතකොට හිතන්න කෙලෙස් නැති උතුම හැම පැත්තෙම නිදහස්. ඔබ දන්නවා කොටියෙක් ඉන්න තැනට තව දරුණු සතෙකුට විතරයි එන්න පුළුවන්. මුවෙකුට එන්න බෑ. ඔබට කෙලෙස් තියෙද්දී ඔබ ඉන්න පැත්තටවත් දෙවියෙක් වඩින්න විදියක් නැහැ. ඔබට පෙනෙන ශක්තියට වඩා නොපෙනෙන ශක්තියේ ක්‍රියාකාරීත්වය වැඩි. ඔබ ද්වේෂ චරිත නම්, රාග චරිත නම්, ඒ කියන්නේ කෙලෙස් ඇසුරු කරන කෙනෙක් නම් ඔබ ළඟට දෙවියෝ ළඟට යනකොට දෙවියෝ ඊට ඉස්සෙල්ලා ගිහිල්ලා ඉවරයි. ඔබ යන්න හිතනකොටම පැත්තේවත් නැහැ. හැබැයි ඔබ පිළිගන්න ඔබට වඩා දරුණු අය ඔබ ළඟට ඇවිල්ලා ඇති. ඔබට සම වූ හෝ ඊට වැඩි දරුණු අය. මේක ධර්මතාවක්. මේක කෙනෙකුගේ හැඩයක් හෝ කෙනෙක් නැති අනාත්ම ලෝකික ආත්මයක් නැහැ. එතකොට මේක ධර්මතාවක්. එම නිසා ඔබ යන තැන එහෙමයි. ඔබ යම් තැනක වැඩකට ගියොත් ඔබට හම්බෙන්නේ ඊට වඩා දරුණු කෙනෙක්. ඔබ මෙහෙන් හිතෙන් නිවිල සූපත් වෙලා ගියාම ඔහුගේ ඒ දරුණු කෙනා හොඳින් ඔබ එක්ක කතා කරනවා. මේ ධර්මතාව ඕනතරම් ඔබේ ජීවිතේ දැකලා ඇති. ඔබ ආශිර්වාද අරන් ගියාම, බුදුහාමුදුරුවෝ වැඳලා ගෙදරින් එළියට බහැලා ගියාම ඔබ සීලවන්තව යන්නේ. එතකොට ඔබට නොසිතන ජයග්‍රහණයන් ලැබිලා ඇති. මේක ජීවිතින් දකින්න කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මේ මතු කරේ මෙච්චර කල් ඔබ මේව හිතුවේ නැහැ. ඔබ හිතුවේ පොල් මිල අඩු කරන්නේ කොහොමද, ආල් මිල අඩු කරන්නේ කොහොමද කියලා ඕකමයි හිතුවේ. එම නිසා ඔක අඩු කරත් ඔබ නිවන් දකින්නේ නැහැ. නිකන් දුන්නත් රහත් වෙන්නේ නැහැ. කෙලෙස් නැති වෙන්නේ නැහැ. හාල් නෙවි මේ රටේම බඩු නිකන් දුන්නත් ඔබ කෙලෙසුන්ගෙන් මිදෙන්නේ නැහැ. ඒවා එපයි කියනවා නෙවි. ඒවා සමාජයේ ඔබ හිතන ක්‍රියාකාරීත්වයන් වෙන්නට ඇති. ඒවා අපිට අයිති නැහැ. මොකද අපි නිවන් දකින්න නම් ආවේ, අපි සසරේ පෙරම් පිරුවේ මේකට නම් ආවේ. බුදුන් වහන්සේ කෙනෙකුගෙන් විවරණ ගත්තේ නිවන් දකින්න නම් අපි ඒකට නම් ආවේ. ඒක මතක් වුණොත් ඔබට කියා ගනි මම මේ තාක් ජීවත් වුණේ මහා මෝඩ තකතිරු ක්‍රමයක කියලා. ඔබ නිවන් දකින්න නම් යන්නේ ඔබට අයිති නිවනට අදාළ දේවල් විතරයි. ඔබට මේ සමාජයක් හෝ ආර්ථික ක්‍රමයක් හෝ මොකක්වත් අයිති වෙනවද නැද්ද කියලා හිතන්න මන් දන්නවා. හිතන්න අඩු ඇති ශක්තිය කවදා හරි හිතෙයි. එතකොට තේරෙයි මම මේ දැනටත් යන්නේ බුදුහාමුදුරු සරණ යනවා කියලා. බුදුහාමුදුරුගේ පැත්තකවත් නෙවෙයි. සමාජ සරණ, ආර්ථිකයේ සරණ ඔය පැත්තේ. දැන් ඔබ කතා කරන්නේ එළවලු හිටවන්න, බෙහෙත් නොගහන එළවලු හිටවන්න, පොහොර නොදා මේවා කණ්ඩ කියලා ඔබ මොහොකින් හරි මේ කාම ලෝකේ බුදුහාමුදුරුගෙන් ඉවතට ගිහිල්ලා ඉවරයි. කල්ප ගණන් එහාට ගිහිල්ලා. ඔබට අනුගාමිකයෝ ඉන්න විදියක් නැහැ. මොකද ඕන දේවදත්තටත් අනුගාමිකයෝ හිටියා. කෝකාලිකටත් අනුගාමිකයෝ හිටියා. නිගණ්ඨනාථ පුත්තත් හිටියා. ඔහුටත් අනුගාමිකයෝ හිටියා. එම නිසා මේ ඕන වැරදි වැඩක් කරන තැන ඕන තරම් පිරිස ඉන්නවා. මොකද සසරේ පුරුදු තියන අය ඒ අය ඒ තැන්වල ගොනු වෙනවා. ඒක ධර්මතාවක්. එතකොට හිත නිවෙන, හිත සූපත් වෙන කෙනා බොහෝම නිවිච්ච කෙනා එන වචනය අහන් ඉන්න ආසයි.
එන්න යන්න බොහොම සූපත්ව. මෙහෙමත් නෙවෙයි ඉතින් කතා කරනකොට ඔබ බලන්න මට දේශනය තුළ එහෙම කතා කරන්න බෑ. ඒ නිවුණු ස්වරූපයෙන් කතා කරන්න. එහෙම නැත්නම් ඔහුගෙන් එන අනික් කෙනාට එන අවවාදය ඔහු නිවීම සඳහා එන අවවාදයක් විතරයි. ඔහු දැක්කත් අහිංසක සතෙක් පෙන්වන්නෙත් නැහැ. මොකද එයාට හිත ඇවිල්ලා මේක තැළුවොත් ඉවරයි. ඒ පවේ කොටස්කාරයෙක් ඔහු වෙන බව ඔහු දන්නවා. ඔහු එතනින්ම ඔහු ඉවතට ගෙනියනවා මොහු පවෙන් ගලවන්න. ඒ තරම් ඔහු උපායශීලී බුදුහාමුදුරන්ට සේවය කරන කෙනෙක්, ශාසනයට සේවය කරන කෙනෙක්, මිනිසුන්ට සේවය කරන කෙනෙක්, දෙවියන්ගේ හිත ඇද බැඳ තබා ගන්න කෙනෙක්, බ්‍රහ්මයන්ගේ ආකර්ෂණය ලබන කෙනෙක්. එතකොට ඔබ නිවිලා නම් ඔබ දේවාලයට යනකොට ඊට ඉස්සර ඔබ ළඟට දෙවියෝ වැඩලා. ඔබට ප්‍රශ්නයක් නම් ඔබ ඇත්තටම සුදුසුකම් ලබලා නම් ඔබට ඒක ලැබිලා. අපි මේ ධර්ම නියාමය දැනගෙනත් අපි ධර්ම නියාමයෙන් ඉවතට ගියා වේගෙන් ලබා ගන්න. හෙට දාන්න බිත්තරේ කිකිලිගෙන් ඇද්දොත් එන්නේ ලේ කුට්ටියක්. බඩපළල ගත්තොත් තව දින ගාණක් දහන බිත්තර නැහැ පොඩි මේ ලේ බින්දු කීපයක් අහුවේ. මීට වඩා වෙනස් ඇති ධර්මතාව. අන්න ඒ වගේ අපි බලහත්කාරයෙන් මේවා කරන්න ගියා. මොකක්වත් ඕන නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ වර්තමානයේ ඔබේ හිත කුමක්ද බලන්න. පහළ උදේ බලන්න. මම දැන් මෙච්චර මේ කතා කරේ එක කොටසක් සාගරය වගේ ශාසනයක් තුලින් මේ ඇඟිල්ලේ අග තෙමපු තරම් පොඩ්ඩක් මේ කතා කරේ. අඩු ගානේ අතරගත දියදෝතක් තරම්වත් නෙවෙයි. ඇඟිල්ල දැම්ම සාගරයට යාන්තම් ගෑවුණු චුට්ට මම මේ කතා කරේ. එම නිසා අපිට කතා කරන්න තියෙනවා ජීවිත කාලේ මදි කතා කරන්න. නමුත් නිවන් දකින්න ඕන ටික වචනයයි දෙකයි. අවබෝධ කරන්න තියෙන පොඩ්ඩයි. මේ සසරේ ස්වභාවය කතා කරේ. බලිය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේක හරි ශ්‍රේෂ්ඨයි. අද දවසේ අපි ධර්ම සාකච්ඡාව සඳහා මේ 2022 බුද්ධ ශාසනය බැබලෙන වසර ආරම්භ වුණේ. අද මාසේ පොයේ එක්තරා මොහොතක අපි දෙවනිද ජනවාරි දවසකුත් පැය 12ක් විතර දැනටත් ගෙවිලා. පැය 8ක් ආසන්නව ගෙවිලා. අපි දන්නෙත් නැහැ 2002 දවසක් ඉවරයි. අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොතේ මට හිතෙනවා මේ උතුම් බුද්ධ ශාසනය බැබලෙනවා කියන්නේ අපි තේරුම් ගත යුතුයි අපේ කෙලෙස් නවත්ත ගන්න එක. සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධහන ශාසනං. එහෙම නැතුව අපි මේ කතා කරන මට හොද ඔබට ධර්ම දේශනකට පින්වත් සංඝරත්නයේට හොරා ඔබ කෙලෙස් ඇසුරු කරන එක නෙවි. ඒ ඇසුරු කරන්නේ ඔබ. ඒ නිසා බොහොම පරිස්සම් විය යුතුයි. දැන් මේ සසරේ දුක් විඳින්නේ පෙර කරපු අකුසල් වල හුරුව තාම පවත්තන නිසා නම්. ඒක නවත්ත ගන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් දෙන්නා වූ දහම් පණිවිඩයේ ශක්තිය ඔබට මදි නම්. හිතන්න. ඔබ මේ සියල්ල ශක්තිමත් වෙන තුරු ඔබ යන්නේ සසරේ. දැනුත් ඔබට ඕන විදියට මේ ලෝකේ කාටවත් පවත්වන්න බෑ. කාටවත් ඕන විදියට පවත්වලා නෑ. බුදුන් වහන්සේලා මේ ලෝක වෙනස් කරන්න ආව නෙවෙයි. මිනිස්සු සසරෙන් ගලවන්න ආවේ. තේරුම් ගන්න ඔබ එහෙම හිතනවා නම් වැරදි. බුදුන් වහන්සේටත් බැරි වුණා කියලා පව් පුරව ගන්න එපා මේ අය වෙන. බුදුන් වහන්සේ පැමිණියේ මොකටද? පෙර සසරේ පෙරම් පරපු අයට අවසාන තැනට යන්න පණිවිඩේ දේශනා කරන්න විතරයි. එහෙම නැතුව පින් කරන්න පුළුවන් යම් කෙනෙක් ඉන්නවා නම් ඔහුටත් නැවත සසරේ යම් දිනක නිවන් දකින්න පාරට එන්න ශ්‍රද්ධාව උපදවන්න දේශනා කරන්නයි පැමිණියේ. ඔය අරමුණු දෙක. වෙන මොනවා කියන්නද? කොච්චර කියලා නොතේරුණු අය හිටිය කොසල් රජුන්ට නැත්තම් තේරුණා නම් වැටෙනවද සසරට? හිතලා බලන්න ඔබ නිකන් කාටවත් ගැති වෙන්න එපා. බුදුන් වහන්සේගේ දහමයි අපිට මේ ආශ්චර්යයක් වෙන්නේ. මේ බලිය සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා දරුණු වැද්දෙක් බිලියක් අරගෙන මස් ලොඹුවක් ඒකෙ හයි කරලා දානවා සතෙකුට මූදට. දැම්මහම මේක කන්නේ ඇස් තියෙන සත්තු. ඇස් නෙපෙනෙන එක කන්නේ නැහැ. ඇස් නෙපෙනෙන මාළුවා මේක කන්නේ කෑවොත් ඇදලා ගත්ත උඩට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන 6 පළකින් බිලී දාලා තියෙනවා අපිට. ඇහැ කරනාශය දිව ශරීරේ මනස කියන මේ 6 පළම බිලී කොක්කක් කිව්වා. එතකොට හිතන්න බලන්න මේ දැන් අපි ඇද්දේ නැද්ද සසරට? වැද්දෙක් ඇවිල්ලා ඔබට ඇහෙන් රූපයක් දෙනවා කියන්නේ දැම්ම බිලියක්. තේරෙනවා ඇති. මහා ඥානයක් මේක තේරෙනවා නම්.
ඒ බිලිය ගිල්ල කියන්නේ ඔබට ඇහැ තිබුණු නිසා රූපේ දැක්කා. රූපේ දැක්කා කියන්නේ රූපේ ඇතුළට ආවා. රූපේ ඇතුළට ඇවිල්ලා මේ ඇතුළදී පේන්නේ. පේන ශක්තියටයි මේ ඇස කියන්නේ. තේරුණේ නේද? මම ඊට ඉස්සෙල්ලා දේශනාවල කරා මේ ඇහැට ඕනනම් රූපය දිහා බලන් ගෙදර ගැන හිතුවොත් රූපේ පේන්නේ කඩු වෙලාවටල ගෙදර ගැන මතක් වෙනවා. ඒතර රූපේ පේන්නේ මෙතෙන්ට කියන එකට වඩා එහා දෘෂ්ටි ඥානයක් මේ කතා කරන්නේ. එතකොට දැන් ඔබ ඒ රූපේ හැඩයි ඒ රූප ඇහැට පේන රූපය අපි ඔබට තේරෙන්නේ ඒ බසින්නේ. එතකොට රූපය හැඩයි කියන්නේ ඒ ඇතුලේ හටගත්ත සංඥාව. ඇතුලේ හටගත්ත මනසේ දුන්නු පණිවිඩය හැඩයි. දැන් මේක ඇතුලේ තියෙන මේ රාගය. මේක ඇතුලේ තණ්හාව තියෙනවා. මේක ඇතුලේ මේ රූපය ඇසුරු කරනවා කියන්නේ කාමය තියෙනවා. එතකොට දැන් ඔබ දහම දන්නේ නැත්නම් දහම අහලා තිබුණත් ඒ වෙලාවට දහම මතකට අවිස්සුනේ නාවොත් ඒ කියන්නේ මතකට නාවොත් ක්‍රියාත්මක නුනොත් ඔබට අර රූපය ඇසුරු වෙනවමයි. රූපය ඇසුරු වෙනවා කියන්නේ රූපය නිසා හටගත්ත කෙලෙස් ඇසුරු වෙන්නේ. කෙලෙස් නැතිනම් රූපය ඇසුරු වෙන්නේ නෑ. බලන්න ජීවිතෙන් බලන්න මේ ඇත්තද කියලා. රාගය ආවොත් ඔබ ඒ රූපෙ දිහා බලනවා. ඔබ බලන්නේ බාහිර රූපෙ දිහා. රාගය තියෙන්නේ ඇතුලේ සංඥාවක් විදියට. රූප සංඥා. සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ. මේ සංඥාව සසඤ්ඤම්මේ සමනකේ මනසට ඒකට සංඥාවට. මනසමයි සංඥාව කියන්නේ. මනසෙන් නිකුත් කර පණිවිඩයටමයි සංඥාව. දැන් ලෝකය කියමි. ලෝකංච පඤ්ඤාපේමි. ලෝකය කියා පණවෙමි. සමුදයංච පඤ්ඤාපෙමි. සමුදය කියා පණවෙමි. නිරෝධංච පඤ්ඤාපෙමි. නිරෝධය කියා පණවෙමි. එතකොට ඒක දකිනවා නම් එතනම නිරෝධගාමිනී පටිපදාවමයි. ඒක දකින්න පුළුවන් ද නොදන්න කෙනෙකුට, නාහපු කෙනෙකුට. කල්යාණ මිත්‍රව ඇසුරු නොකරපු කෙනෙක් ඕවා දන්නවද? මෙච්චර කල් ඔබ දන්නවද? දන්නේ නැහැ. එහෙනම් ඔබට පේනවා කියන්නේ ඔබට මේ මොහොතේ කල්යාණ මිත්‍රත් ඇසුරු වෙනවා. කල්යාණ මිත්‍රයන්ට ගරු කළා වෙනවා. බුදු පියාණන් වහන්සේට කීකරුණා වෙනවා. උන්වහන්සේ ඇසුරු කරා වෙනවා. ඔබ සසර දුක් කෙලවර කරන්න පටන් ගත්තා වෙනවා. අන්න දැන් ඔබට ඇස බිලියක් වෙලා ඔබට ආවා රූපයක්. කන බිලියක් වෙලා කනේ ශබ්දයක් ආවා. දැන් ශබ්දෙන් එනකොටම හරි ලස්සන හඬ කියලා රාගසිත පහළ වුණා. ඒ පහළ රාගසිතට ඔබ ඇලුනා. තණ්හා කළා. තණ්හාව නිසා මේකට සංකල්ප මාරු වෙවි මේ රාගය තව තවත් දැඩි වුණා. දැන් මේක නොසොය බෑ, ලබා නොගෙන බෑ. එම නිසා දැන් එතන ඉඳලා ඊට සටන තියෙන්නේ ලබා ගන්න. දැන් එයාගේ හිතම යාට උපායවල් මවලා දෙනවා. අන්න ක්ලේශ මායя ඉතින් ඉඳලා සක්‍රිය වෙනවා. දැන් ඔහු බලනවා පිට ඉන්න අයට නෙපෙනෙන්නේ නේ මම මේක කරන්න ඕන. මේ රාගය පවත්වන්න ඕන පිට ඉන්න අයට නෙපෙනෙන්න. පිට අය දැක්කොත් තමයි හොඳ නැත්තේ. අන්න ප්‍රත්‍යඥ අවස්ථාවේ අවිද්‍යාව තියෙන අවස්ථාවේ පේන හැටි. අපි ඕකට කියන්නේ මෝඩකම කියලා, මෝහය කියලා. එතකොට ඒ ක්ලේශ මායя විවිධාකාර සංකල්ප මවමින් ඔහු අදිනව දියඹට. ওই සාගරය ගැන සූත්‍රයේදී බුදුන් වහන්සේ කියන සාගරයේ තියෙන ජලයට බුදු සසුනේ සාගරය කියන්නේ නැත. මහණෙනි ඇස සමයි බුදු සසුනේ සාගරය. කන තමයි බුදු සසුනේ සාගරය. මේ ආයතන 6යි සාගරය. සාගර සූත්‍රය. ඒතර බුදුන් වහන්සේ දේශනා කරන දහම අනිත් ඒවා යොදාගෙන නිවනට මාර්ග ඥානයක් යොදාගත්ත ක්‍රමය. ඔබ නිවෙන විදියට උන්වහන්සේගේ මහා ගාම්භීර ඥාන දර්ශනය ක්‍රියාත්මක කරවපු හැටි. දැන් රැහෙන් රූපේ දැක්ක මිනිස්සයා එයාට පහළුනේ නෑ ඥාන එකපාරට. පහළුනේ කාමය. ඒ රූපේ ලස්සනයි, ඒ ශබ්දේ හරි ප්‍රියමනාපයි. එහෙම හිතුණා. හිතෙනකොට ඔහුට පෙර පිනක් තිබුණා නම් ඔහු මහා ප්‍රාර්ථනාවක් කරන් ඇවිල්ලා උග්ගටිතඤ්ඤ හෝ විප්පඤ්ඤෙය්‍ය නෙය්‍ය කියන මට්ටම් තුනෙන් එකක මහ වීරයක් වඩපු කෙනෙක් නම් උග්ගටිතඤ්ඤ නම් ඒ වෙලෙම පේනවා මේ සංකල්පේ. නෙය්‍ය නම් ඔහුට චුට්ටක් වෙලා යද්දි පේනවා. විප්පඤ්ඤෙය්‍ය නම් ඒ මහන්සි වෙනකොට පේනවා.
නොපෙනෙන මනුස්සයට කියන්නේ පදපරම. මේව කොච්චර කිව්වත් දේරෙන්නෙත් නෑ, පේන්නේ නෑ 99.9ක් ඉන්නේ එතන. නියාගට තිලඟලට පස්සරම් පෙන්වනම් 100ට ගණන් පෙන්වන්න බෑ. මහා පොළොවේ පසුයි නියාග පසුයි සාපේක්ෂ කරන්න බෑ. එතකොට මෙයාට පේනවා මේ ඇහැට රූපයක් ආවා. ඇහැ රූපේ ගැටෙනකොට මගේ හිතේ මේ සංකල්පය හටගත්ත. අමාරුයි දැන් මේ ක්ලේශ මායя පරද්දන්න ලේසි නෑ. මේ හටගත්ත රුවාගේ පරද්දන්න ලේසි නෑ. උපන් අකුසල් පහ කිරීම ලේසි නෑ. ඒකයි මෙතෙන්ට වීරිය කියන්නේ. ඒකයි මෙතෙන්ට ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධා විරිය. මේ ශ්‍රද්ධාව පහළ වුණානේ මං සසරට වැටෙනව නේද? මේ රූපයක් ඇවිල්ලා මේ භාවේ රූපේ. රූපේ නිසා පහළ වූ කෙලෙස් ටික මම පුජ්‍යලෙක් සත්වෙක් බවට පත් කරලා සසරට අදිනව නේද? මේ අයිතිකාරයෙක් කරලා මං ඇදලා උපදවයි තිරිසං ආත්මික, പ്രേත යෝනියක, යක්ෂ ආත්මික, අවීචි මහ නිරේ, අට මහ නිරවල, ඔසුපත් නිරවල 128ක් ඔසුපත් නිරවල මාව උපදවයි. ඔහු ගැන පුදුම බයක් උපදව ගන්නවා. ඒ කෙලෙස් මරු දුර්වල වෙනතුරු, අඩපණ වෙනතුරු ඔහු එහෙමයි දකින්නේ. මේ මාහට දුන්නු යමක්, මේ මායාවේ යමක්, මේ රූප නිසා පහළ වූ රාගය, ද්වේෂය මට ඉතාම අසුබයි, අනර්ථයි කියලා ඔහු දකිනවා. හිඳෙනතුරු කෙලෙස්, හිඳෙනතුරු කෙලෙස් නැති වෙනතුරු මෙනෙහි කරනවා, ගලපනවා. ගලප යනකොට මේ කෙලෙස් සමහර විට ඔහුගේ පාරමිතාවේ බලය මත විනාඩියෙන් දෙකෙන් එහෙම නැත්නම් ඔබ ඒක තේරුම් ගන්නේ කෙලෙස් මට්ටමේ හැටියට සමහරට පැය ගණන් යයි මේ කෙලෙස්. ඒත් මතක් වෙනවා. මතක් වෙනවගෙන හිතේ මේ සංකල්පේ පහළ වෙනවා. ඔහු පහළ වෙන වාරයක් ගානේ ඔහු තුළ මේ දහම් පරියාය, දහම් මැස, ධර්ම ඥාණය, කල්යාණ මිත්‍රව හරහාගත දහම් පණිවිඩය හිතේ පහළ වුණොත් ඒ දහමට කියන්නේ S2 කියලා, චක්කුං උදපාදි කියලා. ඒ S2ටයි මේක පේන්නේ. ඒ දහමටයි කියන්නේ ඥාණය කියලා, ඥානං උදපාදි. ඒ ඥාණය උදා වුණා. එයයි ප්‍රඥාව Taman තුලින් ගලපන්න පුළුවන් දේ එයයි. එයයි අඳුරට ආලෝකය වෙන්නේ, ආලෝක උදපාදි. එයයි විද්‍යාව වෙන්නේ. ඒ බුද්ධ වචනේ විද්‍යාව වෙන්නේ. විද්‍යාචරණ ගුණයයි විද්‍යා උදපාදි. ඔහු එහෙම දැක ඔහු තුල දහම දුබල නිසා, මතක තියන්න දහම ඕන කෙනෙක් ගාව මුලදී දුබලයි. මේ ඒක ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම දෙකක් දේශනා කරේ. ඉන්ද්‍රිය ධර්ම වශයෙන් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඊට පසුව ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ධර්ම ලෙස දේශනා කරේ. ඒකයි ඔබ තුල මේ දහම් පරියාය බලයක් වෙනතුරු කෙලෙස් මරු සිඳී ඔබ තුල. කෙලෙස් මාර්යා ඉන්නව ඔබ තුල. ඉඳගෙන කරන්නේ සංකල්ප වශයෙන් මවනවා. මම මෙහෙමයි ඉන්න ඕන මෙයා ඉස්සරහා. මම මෙහෙමයි ඉන්න ඕන මෙයා ඉස්සරහා. මේ හැම එකක්ම ඔබේ කෙලෙස් මරු ඔබ වසඟයට ගත්තා. ඔබට දාපු ඇමට ඔබ අහුණා. ඇහැ හරහා වැටුණු මේ ඇමට ඔබ අහුණා. මේ සාගරයට වැටුණා, ජල රකුසෙකුට අහුණා. සාගර සූත්‍රය කිව්ව විදියට ඔන්න ඇහැ මේ සාගරය කිව්වා. ඇහැ තමයි බුද්ධ ශාසනයේ සාගරය කියන්නේ. එතකොට ඔහු අහුණා ඒකින ජල රකුසෙකුට, දිය සුලියකට, මහ රළයකට, ප්‍රචණ්ඩ රළයකට අහුණා වගේ. මේකෙන් ඔහු මරණයටපත් වුණොත් ගිහිල්ලා මරු වසඟෙන්ම නැවත මායාවේ තැනක උපදිනවා. ප්‍රේතෙක් වෙලා, යකෙක් වෙලා උපදිනවා. තොදෙය බ්‍රාහ්මණයාට මනසින් දුන්නා රූපේ. මොකක්ද? මරණ වෙලාවේ රූපේ කියන්නේ මතකය. රත්තරම් බඩු බැලුවාම රූපයක්. දැන් ඔබ අපි හිතා ගන්න පුළුවන් දෙයක් ලෞතර බුදුන් වහන්සේ අනේ ඔබ වහන්සේ කොහොම මේක සොයාගත්තද? ඇත්තටම මට හිතා ගන්න අමාරුයි. මේක අපි මෙච්චර අමාරුවෙන් මේ උන්වහන්සේ දේශනා කර දහම කොච්චර මහන්සි වෙලා පරිශ්‍රම ඇදලා මේ අවුරුදු 30ක් දඟලලා දැනගත්තේ. මේවට දැඟලුවා අපි. අපිට කොච්චර ගුරුවරු ගාවට ගියත් නිර්මල අපිට පණිවිඩ දෙන්න බැරි වුණා කාටවත්. අපි ආයාසෙන් ගත්තේ. බැනුම් අහගෙන ගත්තේ. ගුටි නොකෑව විතරයි. අපිව ආශිර්වාදයක් කරගත්තා. අපි මහන්සි වෙලා තනියෙන් හුදකලා වෙලා රුවන්වැලි සෑය ළඟ දින ගණන් ගත කරලා, කිරිවෙහෙර ගාව දින ගණන් ගත කරලා, මහි අංගනේ දින ගණන් ගත කරලා, මුති අංගනේ දින ගණන් ගත කරලා මේ හොයාගත්තේ. මිනිස්සු දන්නේ තනියෙන් භාවනා කරනවා කියන ඇස් පියාගෙන මේ රූප සංඥාවක් මතු කරගෙන මේ රූපේ තුල එන්නා වූ කෙලෙස් ධර්මයන් දැකලා ප්‍රත්‍යක්ෂ කරගත්තා, ඔප්පු කරගත්තා. රූපේ නම් රාගයමයි, රූපේ නම් ද්වේෂයමයි, රූපේ නම් මෝහයමයි, රූපේ නම් තණ්හාවමයි.
ඔප්පු කරා එක සත්‍යයි. හැම රූපයකම එච්චරයි කියලා දැක්කා. දැන් තියෙන්නේ පරද්දන එක. දැන් පරද්දන්න වීරිය ගත්තා. වීරිය අරගෙන යනකොට දහම බලවත් වෙන්න ගත්තා අපි තුල. එම නිසා දැන් සුළු බලයකින් ඕන කෙලෙසක් කඩන්න පුළුවන් ගානට හිත බලවත්. හිත තුල අපේ විඥානය තුල ආර්ය මාර්ගය ලෝකෝත්තර විඥානය බලවත්, බුද්ධ වචනේ බලවත්. බුදුන් වහන්සේගේ වචනේ තමයි එන කෙලෙස් මරු පිළිගන්නේ දැන්. ඒ தත්ත්වයට එන්න කැප වුණා. ඔබටත් එසේමයි. ඔබටත් වෙන මාර්ගයක් නැත. ඒ කායන වයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය අශෝක පරිද්දවාණං සමතික්කමාය. දුක්ඛ දෝමනසානං අත්තංගමාය. න්‍යායස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියා යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ අභිඥා දෝමනස්යන් පරද්දන්න. රාග දේශ මොහයන්ගේ තිබෙන්නා වූ බලයන් පරද්දන්න සතියම මුල් වෙනවා. ශ්‍රද්ධාව මුල් වෙනවා. මේ දෙන්න ශ්‍රද්ධාවයි විරියයි සතියයි එකම තලයක පිහිටන්න ඕන ඔබේ. එදාට ඔබට මේ රූප පේනවා. මෙන්න හැට රූපය ආවා. මේ ආයතනයක් දැන් ඔබට පේන්නේ නැහැ කෙනෙක් විදියට එළී ඉන්න කෙනා. ඒක රූපයක් කියලා ඔබට දැන් ඥාණය පහළ වුණේ. ඥානං උදපාදී මේ රූපයක් මේ රූපේ පේනවා කියන්නේ ඇස පෙනෙන ශක්තිය. එතකොට පේනකොට මේ විඥාණය මේවා ඇසුරු කරන පුරුද්ද විඥාණය කියන්නේ. මේ තුන් දෙනා තමයි ස්පර්ශය කියන්නේ. මේ ස්පර්ශයත් එක්ක පහළ වෙන්නේ වේදනාව. සුඛ වේදනාවක්. කැමැති දෙයක් නම් සුඛ වේදනාවක්. අකමැති දෙයක් නම් දුක වේදනාවක්. කැමැත්තේ අකමැත්තේ අඩු දෙයක් නම් අදුක්කම සුඛ වේදනාවක්. ඒතකොට යා නුවණින් දකින මේ වේදනාව මේ ස්පර්ශය නිසා හටගත්ත දෙයක්. මේක හේතුඵලයක්. මම නොවන දෙයක්. මගේ නොවන දෙයක්. මගේ ආත්මය නොවන දෙයක් කියලා ඔහු සාකච්ඡා කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාව වගේම ඔහු තුලින් මේ දකින්න ගලපා බලනවා. ගලපන්න කෙලස් බල අඩු වෙනවා. බුදු බලය ඔහු තුල බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ බලය ඔහු තුල පැතිරෙනවා බලවත්. ඔහු ලබනවා සතුට. ඔහු දකිනවා කෙලස් මරු පෙරාදයි. කෙලස් මරු දිව ගියා. මරුවා පැරැද්දුවා. මේක තමයි ලෝකෝත්තර මාර්ගය. අන්නේ ගත්ත ආදර්ශය සෑම එකකටම පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. මේ හැම එකකටම පටන් ගන්න තැනටම සිහිය පිහිටලා. සතවාස්ස සති එනකොටම දකිනවා. හුස්ම දකින වගේ හුස්ම දිහා බලන් ඉඳලා ධ්‍යාන වඩන ආර්ය ධ්‍යාන වඩන ඒ කියන්නේ සිත සූපත් කරගන්න උත්තම තත්වයටපත් වෙන උතුමෙක් හුස්ම දිහා බලන් හුස්මක් පටන් ගන්න තැනින් මේ හුස්මක් දිග හුස්මක් කොට හුස්මක් කියා වෙන්කොට හු දකිමින් මේක දීගං වාසසන්තෝ දීගං අසසාමිචි පජානාති මේ දීර්ඝ හුස්මක් කිය. මේ මෙන්න අනිත්‍ය වෙන හැටි හුස්ම. මේ හුස්ම කියන්නේ කාය සංස්කාරයක්. ඒ මම නොවන දෙයක් මගේ නොවන දෙයක් කියලා. ඒ ආර්ය මාර්ගය දක්වා වෙන් කරගන්න. ඒ අනාර්ය මාර්ගය අරූපාවචර ධ්‍යාන ලෝකෝත්තර මාර්ගය දක්වා දියුණු කරගන්න සමත් උතුමෙක්. ආන්නේ වගේම ඔහු මේ උපන්න රූපයේ හිත තුල මේ රූපස්කන්ධයක් ඇසහරා ආස්වාස වුණා ඔහු දැක්කා. කනහරා ශබ්දයක් ආස්වාස වුණා. නාසයහරා ගන්ධයක් ආස්වාස වුණා. දිවහරා රසයක් ආස්වාස වුණා කියන්නේ ඇතුළට ආවා. ඒ උස්මත් ආවේ ඇතුළට රූප ආවෙත් ඇතුළට. ඇතුළට ආවමයි දැනෙන්නේ පිළිගන්න කොටයි. නැත්තම් දන්නේ නැහැ. නැත්තම් ඇසුරු වෙන්නේ නැහැ. ඒතර ඔහු දැක්කාවා. අන්න පරිමුඛං. හරියටම තැනින්ම අල්ලගත්තා. බෙල්ලෙන් අල්ලගත්තා. දැන් හැදෙන්න ප්‍රථම අල්ල ගන්න ශක්තිය අනාගාමි මහ උතුම් මට්ටමක්. අපි එතෙන්ට නෑවිල්ලා කතා කරමු. ඔන්න හැදිලා හරි දැක්කා. හැදිලා දැක්කා. ඒ ශබ්දේ හරි හැඩයි. ඒ කෙනා හරි හැඩයි. ඔන්න දැන් එයා දැක්ක මෙන්න රාගය. මෙන්න ශබ්දය ඉස්සරහා රාගය. මෙන්න රූපේ ඉස්සරහා රාගය. කියලා ඔහුට පේන්නේ ඔහුගේ සිත. ඔබ සංඥාව පේන්නේ. මේ හැඳිරීම පේන්නේ. අන්නේ සංඥාවට අනුව සිත, කය, වචනේ පහළුනේ ඔක්කොම හේතුඵලයක්. ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. ඔහු සාකච්ඡා කරන ඔහු සමග මේක මම වෙන්නේ කොහොමද? කාය සංස්කාරය මගේ වෙන්නේ කොහොමද? කාය සංස්කාරය අනිත්‍යයි. කාය සංස්කාරය දුකටයි දෙයක්. කාය සංස්කාරය අනාත්මයි. වචී සංස්කාරය අනිත්‍යයි. වචී සංස්කාරය දුකයි. වචී සංස්කාරය අනාත්මයි. මේ චිත්ත සංස්කාරය අනිත්‍යයි. චිත්ත සංස්කාරය අනාත්මයි. චිත්ත සංස්කාරය දුකයි. ඔහු බොහෝ නුවණින් මේක මෙහි තියෙන ඇත්ත ස්වභාවය.
මෙහි තියෙන සකස් වූ ස්වභාවය, ඇත්ත ස්වභාවයට වඩා නිවැරදි සකස් වූ ස්වභාවය. මොහු විසින් බුද්ධ වචනය නිසා දකිනවා. මොහු දකිනව නෙවෙයි, බුද්ධ වචනය නිසා පෙනීම සකස් වෙනවා. ඔක්කොම දහමටම 100% කියන්නේ කිව්වොත් අර මුලින් එන්න ඉන්න කෙනෙකුට නොතේරෙන නිසායි මම කියන්නේ. තේරෙන අය මෙතන මම කියන වචන ගත්තට ඔබ ඒකේ නුවණින් දකින්නේ මේ ක්‍රියාවමයි දකින්නේ. මේ ඇතුලේ වෙන ක්‍රියාව. එහෙම නැත්නම් රූපස්කන්ධයන් ඇතුලේ සකස් වෙන ආකාරය. යථා භූතං ඥාන දර්ශන. මේ යථා භූතයක්, මේ සකස් වෙන ආකාරය ඥාන දර්ශනයක්. එනම් පේනවා කියන්නේ. දැන් සුද්ධ නුනත් උට යථා භූත ඥාන දර්ශනේ තියෙනවා. යථාභූත ඥාන දර්ශන නසවිසුද්ධං අවශ්‍යයි. සුද්ධ නුනත් උට යථාභූත ඥාන දර්ශනේ තියෙනවා. සෝවාන් මාර්ගස්තයි. ඵලයටපත් වුණාට සෝවාන් වෙන්න ඕන සීළු අංග ඔහුගේ සකස් වෙලා. ඒකයි නසවිසුද්ධං. යථාභූත ඥාන දර්ශන සවිසුද්ධං අහෝසි. උඩ සුද්ධ වෙන හැටිත් අහෝසි වෙන හැටිත් පේනවා. මෙන්න සුද්ධ වෙනවා දකින්නකොට. මෙන්න ඒක අහෝසි වෙනවා. සිත සුද්ධ වෙනවා, කෙලෙස් අහෝසි වෙනවා. ඔහු දකිනවා. ඔය හරි සුවපත් වෙන කෙනෙක්. දැන් ඔහු වැද්දාගේ බිලිය ගිල්ලේ නැහැ. බිලිය දැම්ම වැද්දට ඔහු ඇස පාවිච්චි කරේ නැහැ. ඇසෙන් මිදුණා. මේක මට ඇස දුකේ පහළ වීමක් කියලා දැක්කා. පෙනෙනවා නම් යමක් ඇස දුකටයි දෙයක්. ඒ සඳහා ඔබට ධම්මස මෙන්න මේ සූත්‍රයෙන් ගනිමු. යද නිච්ඡං තං දුක්ඛං යද නත්තා. යමක් අනිත්‍ය නම් ඒක අයිති දුකටමයි. කාගේ දැනීමද, කාගේ උත්තම අවබෝධයද, ප්‍රත්‍යක්ෂ අවබෝධය? බුදු පියාණන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය. දැන් ඔබ අධ්‍යාපන අධ්‍යක්ෂ කළ කියන ඒවා කරනෝනේ ඒගොල්ලන්ගේ දැකලා කියලා. ඉතින් ඒ ගානට දාන්න එපා බුදුන් වහන්සේ. හෙට වෙන පාඩමක් දානවා, ඒක වැරදි. ඔබ හෙව්ව මෙසපොතේමෙන් හාරගෙන ගියා. පොළොවේ යට හාරලා හොයාගන්න පරණ හැන්දක්. අන්න අහුණා. මීට ක්‍රිස්තු පූර්ව මේ වසරේ කිව්වම ඉතින් අපි ඉගෙන ගත්තා. දැන් ඔබත් හාරන්න, මේ කියන්නේ තාරගෙන යන්න. හාරගෙන යන්න ඇතුළට. වාම්මික සූත්‍රික වගේ හාරන්න මේ තුඹස. හාරනකොට ඔබට අහු වෙන මෙන්න රූපේ. අන්න රූපයක් අහුණා. අන්න රූපේ එක්ක බැඳිලා තිබුණු කෙලෙස් අහුණා. ඔබ ඉතියෝපියාව ගැනත් හෙව්වා. ඔබ ගැන හෙව්වේ නැහැ. ඔබ හඳේ ගෙවල් හදන්නත් මේ ඉන්නගේ පවත්තන්න ක්‍රමයක් නැහැ. සුනාමිය ඇවිල්ලා විනාශ වෙනවා. හොරු එනවට බය වැටවල් ගහන් ඉන්නවා. හුලං පාරක් වදින්න විදියක් නැහැ. මහා දාලා ජනෙල් වලටත් ලොක් දාලා කැමර ගහගෙන තනිකර රොබෝකට වැඩි. දැන් රොබෝ කියන්නේ ඔබේ ගෙට. ඔබ අන්න හිතන්න ඔබට මේ බුද්ධ වචනේ හොයන්න කාලය තිබුණේ නැහැ. දැන් ඊට වඩා දියුණුවක් මේ ලෝකේ නැහැ. මේ දියුණුව වැඩි නිසා තමයි ඒගොල්ලන්ට කරන්න දෙයක් නැතුව මේ ගෙයක් විතර විශාල පරමාණු බෝම්බ හදලා තියෙන්නේ. අන්න ඒගොල්ලන් විදිහට මනුස්සත්වය. තේරෙන බලහත්කාරකමෙන් අනික් කෙනා අල්ලගන්න එනවා. අන්න ඒකයි මනුස්සත. ඒ නිසා මේක ලෝකේ දියුණුව කියලා හිතන්න එපා. මේ තමයි ලෝකේ දියුණුව යනු පරිහානිය. මේ බුද්ධ වචනේ. ලෝකේ දියුණුව නම් බුදුන් වහන්සේත් කියනවා දියුණුවයි කියලා. දියුණුව නම් උන්වහන්සේත් යන්නේ නැහැ බුදු වෙන සිදුහක් කුමාරයට. එහෙනම් බුදුවරු පහළ වෙන්නේ නැහැ ලෝකේ දියුණුව හොඳ නම්. තේරුම් ගන්න. එතකොට ඔබ අහපු දහම තුල ඔබට ඔබ විවිධ දහම් අහලා ඇති. විවිධ අර්ථ අහලා ඇති. ඔබ අහලා ඇති දඹදිව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු තැන පෙන්නලා රූපවාහිනී මාධ්‍ය දානවා මේ කෘතිම කුසිනාරාවක් කියලා. ඒ තරම් පාහර තත්ත්වයට මේක වැටිලා තියෙනවාද? නිර්මල බුදුන් වහන්සේ පිරිනිවන් පාපු කුසිනාරාව පෙන්නලා කියනවා මේක කෘතිම කුසිනාරාවක් කියලා. මෙහි තියෙනලු කුසිනාරාව. අන්න ભેද වෙච්ච තැන ඔබ දහමෙන් ඈත් කරපු ක්‍රමය. ඔබ හිතන්න ඔබ කොච්චර දුර ගිහිල්ලාද ওই විදියට. ඔබට අනුකම්පාවක් ඔබ ගැන නැද්ද? ඔබ බුදුන් වහන්සේ දහම් දෙසුවේ අප්‍රමාදේන සම්පාදිත. ඔබ හොයන්නේ ගෙවල් දොරවල් හැඳි ගෑරුප්පු කාසි හොය ඔබ අමාරු වැටලි කරයි. ඔබ කවදාවත් මේකෙන් ගැලවෙන්නේ නැහැ. මොකද දැන් කාලේ ඇවිල්ලා ඒ ඔක්කොම හොයනේ අතහැරලා මොනවද බුදුන් වහන්සේ දේශනා කරේ? හරි සරලයි. සබ්බපාපස්සා කරනවා. පව් කරන්න එපා. කරපු පව් මං කරපු අනුන් ගෙවන්නේ මම ගෙවන්නේ. එහෙම කිව්වම තේරෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබට වෙන කෙනෙක් බැන්නම හොඳද නරකද? අන්න උත්තරේ එහෙමවත් ගන්න අඩු ගානේ. අත්තානං උපමං කත්තා. ඔබට උපමා කරන්න දැන්. කෙනෙක් ඔබට බනිනවා. වැරදි නිසානේ ඔබ ඔහුට බනින්නේ. එහෙනම් ඔබ අනුන්ට බනින එකත් වැරදි. අන්න එතනින්වත් ඔබ පව් කරන එක නවත්තන්න පටන් ගන්න. එතන මේ පව පටන් ගන්න තැන සිත කියලා දකින්න. මනෝ පුබ්බංගමා ධම්මා. ධම්මපදිනුත් දුන්නා අපිට මේක. අටුවාවෙන් ටීකා ටිප්පණි වලින් දුන්නා. සූත්‍ර පිටකේ
විනය පිටකෙන් දුන්නේ මේක පවත්තන හැටි, කොහොමද නිවැරදිව ජීවත් වෙන හැටි, පවු නොකර ජීවත් වෙන හැටි, කුසල උපදවන හැටි විනයක් නේ. කොහොමත් ඉතින් ඕනම දෙයකට ඉතා වැරදි අය එකතු වෙනවා. ඉතින් එතකොට නීති දහන්න වෙනවා. නමුත් ඒක නෙවෙයි ශාසනය කියන්නේ. ශාසනය කියන්නේ උත්තරීතර සම්බුද්ධ වචනේ. අර විනයෙන් කරේ වැරදි කරන එක නවත්තලා අපායට යන එක වළක්වන්න උදව් කරේ. බුදුන් වහන්සේ කෙනෙක් කොච්චරනම් කරුණාවන්තද. එතකොට හිතන්න ඔබ බුදුන් වහන්සේට අපහාස කරන්නේ නැද්ද? එතන බොරු කුසිනාරාවක් වම් බුදුන් වහන්සේට නෙවිද මේ ඔබ අපහාස කරේ? ඒක නොතේරෙන මිනිස්සු අපේ රටේ ඉන්නේ. ඒ බුදුදහම තියෙනවා ඇති පොතේ. ඔළුවට ඇවිල්ලා නැහැ. නිසා අද වෙනස් වෙන්න. දැන් මේ වැද්ද බිලියක් දාලා ඇහැට රූපයක් දීලා, කනට ශබ්දයක් දීලා, නාසයට ගන්ධයක් දීලා, මනසට යම් පණිවිඩයක් දීලා දැන් ඔබ අදිනෝ සසරට. මේක මේ තොදෙය මැරෙන වෙලාවේ ආවේ රත්තරන් බඩු මතක් වුණේ. මතක් වුණා කියන්නේ හිතෙන් ක්ලේශ මායя, අபிසංස්කාර මායя දුන්න රූපයක්. මතක් කරලා දුන්න රත්තරන් බඩු. දැන් තණ්හාව ඇවිල්ලා නැද්ද? තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති බයං. දැන් තණ්හාව නිසා සසරට වැටුනේ නැද්ද? ඔතන කාමේ තිබුණ නැද්ද? කාමේ කියන්නේ රූපේ ඇසුරු කරන එක. රූපෙම තමයි කාමේ කියන්නේ. රූපේ තියෙන බලය. රූපේ ඇසුරු කරන්න රූපේ තියෙන බලය තමයි කාම බලය. රූපේ නිසා නිර්මාණය වෙනවා අපි ගාව කෙලෙස්, වස්තු කාම, ක්ලේශ කාම. එතකොට වස්තු නිසා කාම, ක්ලේශ දෙකම නිර්මාණය වෙනවා. ඇසුරු කරන දෙයක් බවට වස්තුවපත් වෙනවා. කෙලෙස් බවට පත් වෙනවා. රාග, ද්වේෂ, මොහ පහළ වෙනවා. අපිට ඇසුරු වස්තු ඇසුරු වෙනවා කියන්නේ අපිට ඇසුරු වෙන්නේ රාග, දේශ, මොහ. අන්න වැද්ද දාපු ඇමට අපි අහුණා. මොන හරි නමකින් ඔබ අහුවෙලා ඇති මේ රටට, සසරට. දැන් ඔබ මැරෙනකොට ඔබ කියලා හිතන්නේ තොදෙయ్య. දැන් මතක් වුණා රත්තරන් බඩු. පුළුවන් ද ඔබ බේරන දන් දීලා? නිකන් හිතන්න. මම මේ ඒවට මොකුත් අපහාසාත්මක නෙවෙයි, ඉතා ගෞරවයෙන් කතා කරන්නේ. බේරන්න පුළුවන් හිටියා. ඉදා බිම්බිසාර රජුගේ දානේ දවසේ හොල්ලපුවාගේ 4000 පෙරේතෝ බේරුණා. අනිත් අයට බේරෙන්න බෑ. පරදත්ත උපජීවී പ്രേත මට්ටමේ බේරෙනවා අපි දන්නවා. බැරි අය ආහාර මත බෙදපු ඉතිරි කොට්ටාස වලට බේරෙන්න බෑ. මේ 12 කොට්ටාසෙන් අනිත් අයට බේරෙන්න බෑ. කොහොම බේරෙන්නද? මේ പ്രേතයෝ අවීචි වල ඉන්නේ බුද්ධහම මතුණු කලක විතරයි ගැලවෙන්න පින තියෙන්නේ. නැත්තම් නෑ. නැත්තම් ඌගේ කර්ම ගෙවෙනකම් ඉන්න වෙනවා. බුද්ධෝත්පාද කාලේ ඒත් මහ පිනක් තියෙන්න ඕන නැත්තම් ගැලවෙන්නේ. එතකොට අපි හැම තැනම මැරෙමින් ඉපදෙමින් ගියේ අපිට නොපෙනෙන නිසා අපි මේ ලෝකෙ හිර වෙලා ඉන්නේ, අතරමං වෙලා ඉන්නේ. ලෝකෙ කියන ඔබ තුල ඔබ හිර වෙලා ඉන්නේ. මේ ඔබේ හිත ඔබට ලෝකෙ වෙලා. ඒක තමයි ඔබ ලෝකය කියන්නේ. ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ. රූපේම ලෝකයයි, වේදනාවම ලෝකයයි, සංඥාව ලෝකයයි, සංඛාරය ලෝකයයි, විඥානේ ලෝකයයි, පංච උපාදානස්කන්ධෙම ලෝකයයි. එතකොට දැන් මේ ලෝකෙන් එතර වෙන්න කිව්වේ මේක අසුරු කරන්න නෙවෙයි, මේක අවබෝධ කරගන්න. මේක අතහරින්න නෙවෙයි, මේක අතහරින්නේ කොහොමද? ඇතිල නැති වෙනවා. මේක නිසා හටගන්න කෙලෙස් අසුරු වෙන්නේ අවිද්‍යාව නිසා. මේ අවබෝධ කරනකොට නවතිනවා මේක. මේක අවබෝධතා ඥානයක්. මේ දකින්න පිරිසිඳ දකින්න තියෙන ඥාන දර්ශනය, ඥානං උදපාදී. දැන් පුළුවන් වුණාද වැද්දට අපි වල්ලන්න සසරට? සද්දයක් ඇහුණා. ඇහෙනකොට ඒ ඇහෙන මොහොතේම බුද්ධ පණිවිඩය ආව හිතට. මොන වේගේ? රූපයයි ශාසනයේ වේගය. මානෙනි වේගය යනු රූපයයි. සම්බුද්ධ වචනේ. වේගය පිළිබඳ දේශනා කරපු තැන්වල බුදුන් වහන්සේ ඔබ හිතන එක නෙවෙයි වේගය කියන්නේ. රූපය වේගයයි. බාහුව තියෙන අත් තියෙන කෙනෙකුට අත් වලින් යමක් ගන්නත් පුළුවන්, තියන්නත් පුළුවන් බිම. පාද තියෙනකොට පියවර ඉදිරියට තියන්නත් පුළුවන්, ඉදිරියට යන්නත් පුළුවන්, පසුපසට පසට යන්නත් පුළුවන්. නැමි තියෙන තැන්, ඒ තැන් වලින් නමන්න පුළුවන්. බුදුන් වහන්සේ ගත්ත උපමා මේ කියන්නේ. මේ සූත්‍රවල තියෙන ඒවා ගන්නේ. ඒ වගේ මේ සද්ධර්ම ඥානෙ තියෙන කෙනාට ටක් ගාලා වෙනස් කර ගන්න පුළුවන්. සදාම්මස තියෙන කෙනා වෙනස් කර ගන්නවා. ඇසට රූප එනවා. එනකොට මොහුට බුද්ධ පණිවිඩය නිකුත් වෙන ඔහු තුලින්. ඔහු සසරට බය නිසා, සසරේ බියකරුකම මේ ජීවිතෙම දකින්න නිසා, මේ ඉදිරියට වයසට ගිහිල්ලා මොකුත් කරගන්න බැරි වෙන තත්ත්වය ඔහුගේ ජීවිතෙම ඔහුට විග්‍රහ වෙන නිසා ඔහු හරි බයයි. උඩ එකපාරට හිතෙනවා මේ මායя, මේ රූපේ නම් ගින්නක්මයි.
අදිත්ත පරියය සූත්‍රයෙන් හැමතැනම රූපය ගින්නක් ලෙස, රූපය හුලක් ලෙස, රූපය සැතක් ලෙස, ගඩක් ලෙස, අනර්ථය ලෙස, අසුබ ලෙස මේ පංච උපාදානස්කන්ධෙම දකින්න යන උතුමෙකුට ඔහු විග්‍රහ කර නෙමෙයි මට අනර්ථය පහළ වුණා. අසුබය පහළ වුණා. අවඩක් පහළ වුණා. මායя පහළ වුණා. ඔහු එය කාම වෙන්න දෙන්නේ නැහැ. ඔහු ඒ තණ්හාව බවට පත් වෙන්න දෙන්නේ නැහැ. ඔය රාගයක් බවට පත් වෙන්න දෙන්නේ නැහැ. ඒක නිසා රාගය පහළ වෙන්න දෙන්නේ නැහැ. ඔහු ඒ ඥාන දර්ශනය යොදාගෙන නිකන් නෙවි. මේක තමයි උත්තරීතර තැන. අන්න යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ. මුනීන්ද්‍රයන් වහන්සේට බුදු පියාණන් වහන්සේට ගරු කරන කෙනා, කීකරු වෙන කෙනා, උන්වහන්සේ සරණ යන කෙනා, මේ හැම පදෙම කියන්නේ එක. උන්වහන්සේ ඇසුරු කරන කෙනා. ඔහු දකිනවා මේ ඇස මේ රූපේ. රූපේ පේන මොහොතේම ඔහු අඳුරගත්ත ඔහුගේ ඇස පහළ වුණා. රූපේ ආවා. ඔන්න ආනය දැක්කා. දැන් ඔහු දැක්කා රූපේ නැති වෙලා යනවා. ආවා ගියා. ආවා ගියා යන්නේ නැරියා. තේරුණාද? එතකොට ඔහුගේ කාමයේ වැඩුණේ නැහැ. තණ්හාව වැඩුණේ නැහැ. මේක රූපේ මේ ගින්නක් මේක අනර්ථයි කියලා දකිනකොට කාමයේ බවට පත්ුන්නේ නැහැ. තණ්හාව බවට පත්ුන්නේ නැහැ. ඒ කියන්නේ තණ්හාව පහළුන්නේ නැහැ. රාගය පහළුන්නේ ඊට පෙර ඔහු බලවත් වුණා දහමෙන්. ධර්මඥාණයෙන් බලවත් වුණා. ඉතින් ඊට වඩා මොකද්ද? තවත් මොනවද කියන්නද? රූපේ දුක නම් රූපේ දුකයි කියලා පේන එකම දහම් මැස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපේ දුකයි කියලා රූපේ ගින්නක් කියලා. අපටත් රූපේ පහළ වෙනකොටම රූපේ ඇසහරහා ගැටෙනකොටම මේ ස්පර්ශයත් එක්ක හටගන්න ස්පර්ශය ඒ කියන්නේ විඥාණය රූපය ඊළඟට ඇස අපි හිතමු කන ශබ්දයත් එක්ක හටගන්න විඥාණය මේ තුන් දෙනාට කියන්නේ ස්පර්ශය ඇස රූපය විඥාණය මේ තුන් දෙනාට කියන්නේ ස්පර්ශය අනේ ස්පර්ශය නිසා වේදනාව මේ ඔක්කොම ගිනි ජාලාවක්. යට එහෙම පේන දවස වෙනකන් ඔහු සසරේ. තොදෙයි බුදුන් වහන්සේ ඉන්න කාලේ බුද්ධෝත්පාද කාලේ බුදුන් වහන්සේ බුදු අසිරියේ මවන කාලේ තොදෙයියට මේක තේරුන්නේ නැහැ. තොදෙයිය වැටුනේ. බලු ආත්මිකට රත්තරන් කියන රූපේ දෙන්නේ බල්ලෙක් වෙන ශක්තිය නම් මේක ඇතුලේ බීජ නියාමය තියෙනවා ධම්ම නියාමය කම්ම නියාමය ඍතු ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. කෙනෙක් ගැන නෙවි කියන්නේ මේ ධර්මතාවක් ගැන කියන්නේ මේ හේතුඵල ධමයක් ගැන කියන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡanti මේ හේතුව තියෙන තාක් මේ අවිද්‍යාව නැමැති මෝඩ සුදුසුකම තියෙන තුරු මේක ඔබ ප්‍රත්‍යඥයේ සුදුසුකමනේ අවිද්‍යාව නොදන්නකම තියෙන තුරු ඔහුට මේ රූපේ කාම වෙලා ඔහුගේ මූණේ බුල් වෙලා මේ ශක්ති වැය වෙනවර මුලින් කිව් ටික ජීවමාන වෙනවා. ඒක නිසා ඔහුට ගොඩාක් හම්බ කරන්න වෙනවා. ඔහුට හිතන ඒවා ගෙයි හයි කරන්න එනවා. CTC නෙවීට වඩා දේවලුත් ඕන වෙයි ඉස්සරහට. ඔය එකයි රොබෝලා හදන්නේ. ඇවිදින රොබෝලා ඕන වෙන ඔහුට. දකින්න එක ඕන වෙනවා. ගෙවල් පුරව ගන්නවා. මකුණු දැලක් කඩන්න වෙලාවක් නැති වෙනවා. අවසානයේ මකුණු දැල් ගොඩේ නිදා ගන්නවා. AC දැම්මන් නිින්දයක් නැහැ. ඔළුවේ රූප වැඩි. ඔළුවට එනවා වැඩි. අකුසල් සිත් එනවා වැඩි. අරවා අපි කියන්නේ කල්පනා කරනවා කියලා කියන්නේ රූප උපදින එකට රූප කල්පනා කරලා හෙම්බත් වෙලා එළි වෙනකන් අවදියේ. නිින්ද යන්නේ වැඩට යන වෙලාවට. එතකොට සේවකයා පෙන්වන්න බෑ. සේවකයා තමයි යාගේ අපේ වචනින් කියව බයිට් එක. ඔහුගේ ද්වේෂයට ඒ සතාට ආහාර වෙන්න ළඟ ඉන්න අහිංසකයා. ඕක තමයි ජීවිත ස්වභාවය. අරය සැපසේ නිදයි. කවුද මෛත්‍රී ඉන්න කෙනා? මොකද්ද මෛත්‍රිය? මෙත්තයි බික්කවේ චේතෝ විමුක්තිය. මේ චේතනාවල් අරමුණු අඩු කර යන හිත සුවපත් කරන හිත සුද්ධ කෙනා රාගෙන් මිදීම මෛත්‍රියමයි, ද්වේෂයෙන් මිදීම මෛත්‍රියමයි, මෝහෙන් මිදීම මෛත්‍රියමයි. එහෙනම් උත්තමත්වයටපත් වූ උතුමා මෛත්‍රී විමුක්තියමයි. අන්නහු ඔහේ බැලුවත් ඔහු වෙනස් වෙන්නේ නැහැ. නකම්පති චලනය වෙන්නේ නැහැ. වේදනාවටපත් වෙන්නේ නැහැ. අසහනටපත් වෙන්නේ නැහැ. මොකකින්වත් වෙනස් නොවන කෙනෙක්මයි රහතන් වහන්සේ. ඒ தත්ත්වයටපත් වෙන්න මාර්ගයයි මේ කතා කරන්නේ. එතකොට තොදෙයියට බතක් වුණු අර රත්තරන් ඇතුලේ තිබුණ බල්ලෙක් වෙන්න ඕන රූප ප්‍රතිසන්දිය. අවශ්‍ය සියලු අංගපසංග තිබුණා. බල්ලට ඕන වල්ගෙත් තිබ්බා. බල්ලට ඕන කකුල් හතර. ඒ පින්බලයෙන් කකුල් හතරයි වල්ගේ ලැබුණා. පෙර පුරුද්දෙන් කිරිබත් කන හුරුව ලැබුණා.
බලන්න පාප ශක්ති ටික වැඩ කරා. කන්න පුළුවන් කිරිබත් විතරයි. අනිත් ඒවා දීලා නෑ අනුන්ට දුන්නේ නැත්නම් ඒවා කන්නත් බෑ. දුන්නට කන්නත් බෑ. මේ ටික තේරෙනවා නම් ඇත්තටම ඉතින් බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් නැත්ති මේ සරණං අඤ්ඤං. ඔබට මේ අදාළ නැතුව ඇති මට අදාළ නිසායි මම මේ කියන්නේ. බුදුන් වහන්සේ හැර වෙන සරණක් මම ලබත් නැහැ ලබන්නත් බෑ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපේ බුදු පියාණන් වහන්සේට අපි අවඩවල් කරලා තියෙනවා. යසෝදරාට බනිනවා අපේ පිරිස්. ලින්වල දාලා හිටියලු යසෝදරාලා. මහා මායලා. අපි කොච්චර අපහාස කරනවද අපේ ශාසනයට? අපි ඇත්තටම පිළිහිටන්නේ නැහැ මාර්ග ඥාන. මේක පාඩම් කරන්න පොඩි එකෙකුට උනක් පුළුවන් අපි මේ කතා කරපුවා. ඵලයට එන පැත්ත වැහෙනවා. මේ කතා කරන්නෙත් පුළුවන් නම් ගැලවෙන්න. අපි කිසි කෙනෙක් එක්ක සම්බන්ධ නැත. කිසිදු මාධ්‍යයකට එන්නේ නැත. මාධ්‍ය කියන ඒවා නෙවි මේවා. සුදුසු කෙනා හොයන් ගිහිල්ලා කියන දහම. කසි කලක මාධ්‍යයකට එන්නේ නැත. මාධ්‍ය කියන්නේ කෙනා අහන්න ඕන කෙනාට කියන එකමයි. එයයි මාධ්‍ය. ප්‍රසිද්ධ වෙන්න මක්ක ප්‍රසිද්ධ වෙන්නේ. තව කාමයක් උපදවන එක ප්‍රසිද්ධිය කියන්නේ. ඒ ලෝකේ අපි නැත. අපි අනු මම නැත. ඔබ හොඳට තේරුම් ගන්න ඔබ කවුද? බුදුන් වහන්සේ පහළ වුණාට පස්සේ මිනිස්සු මේ දහම අහන සුදුසුය දහම අහලා සසර දුක් කෙලවර කරනවා. ඒ බුදුන් වහන්සේ වැඩ ඉද්දිම තොදෙය බ්‍රාහ්මණයා මේ රූපෙන් බේරෙන හැටි, මේ ක්ලේශ මායාවෙන් බේරෙන හැටි, මේ සංස්කාර ධර්මයන්ගෙන් ඇතුළේ කාය සංස්කාර, චිත්ත සංස්කාර, වාචී සංස්කාර කියන මේ සංස්කාර මායාවෙන් බේරෙන හැටි දන්නේ නැහැ. එතනයි එනම් ඔහු බල්ලෙක් වීම පව් නම් එහෙනම් ඒ බැරිකම පව. ඔබට කියන්නේ මම. දහම බැරිකම පවමයි. ඔබ මොනවද තිබුණත් අවසානයේ ඒ රත්තරන් කන්දලගම තොදෙය බල්ලෙක් නම් දෙයියනේ මේ ලෝකෙ දුකයි නේද? ඔබට මේක පිළිගන්න බැරුව ඇති. මොකද ඔබ ඊට වඩා දේවල් විස්තර කරන් ඇති. ඔබත් උත්සාහ කරනවා ඇති හඳට යන්න. අපි කියන්නේ ඉතින් යන්න කමක් නැහැ. අපිට මේ ලංකාව තරම් වටින රටක් ලෝකේ නැහැ. ඇරුණු කොටලා ඉන්දියාව බුද්ධෝත්පාද ග්‍රහය බුදුන් වහන්සේ උපන් උතුම් රට ඉන්දියාව. ඒ හැරුණු කොට සක් දෙවිඳුට බාර දුන් මේ රට ශාසනය අවසානට ඉතුරු වෙන රට මේක. අන්නේ දෙරට විතරයි. අනිත් අය ගියපු ආවේ. ඔබ හිතනද මේ අවබෝධයට ආවනම් ඔබ ලබයි ඕනනම් සල්ලි. තොදෙයියට තිබෙන රත්තරන් කඳු කොහටද යන්නේ? මේ රූපය මේ තරම් මාරේක්. ඒක මේ ඔප්පු කරන්නේ. 2021 කෙනා ඉන්න බෑනේ. ඔබ කැලෙන්ඩරය අනුව පිළිගත්ත දැඩි මිත්‍යාවක් විශ්වාස කරන පිරිසක් වශයෙන් අපි ජනවාරි 1 වෙනිදා කෑවොත් හරි, ජනවාරි 1 කිරි ඉතිරෙව්වොත් හරි කියලා දැන් අවුරුදු ගාණක් අපේ ආවිසෙම විශ්වාස කරා. ඔබට අවුරුදු කීයක් හරිද ඔය ඉතිරෙව්වා? අප්‍රේල් 14ත් මේ කියන නැකත් ශාස්ත්‍රයන් ඉතිරෙව්වා. ඔබ ඒ තරම් කාම ලෝක විශ්වාස කරන, මිත්‍යා විශ්වාස කරන දැඩි වූ කෙනෙක් නම් මේ කියන ධම වැඩක් නෑ ඔබට. භාග්‍යතුන් වහන්සේ යන්නේ මැදියම් රැයි. මොන නැකතකයි යක්කුන්ගේ වෙලාවේ. තේරුම් ගන්න තියෙන්නේ අපි බුද්ධ චරිත දැක්කේ නෑ. අපි බුද්ධ චරිතය යොදා වෙන චරිතයක් හදාගත්තා. ඒ කියන්නේ අපි බුදුන් වහන්සේට අපහාස කරනවාමයි. එතන මේ තොදෙය දෙන මහා මනරම් ආදර්ශයක්. රූපය ඇසුරු කරන්න එපා. ඇසුරු කරොත් බල්ලෙක්. පුතා රහතන් වහන්සේ කෙනෙක් වෙනකොට තාත්තා බල්ලෙක්. පුතාගේ අතින් ඌර මැරෙනකොට ඒ පුතා කියන්නේ පුතා දන්නේ නැති දෙයක් මේ රූපය ඇතුලේ තියෙන මේ බාහිරය ඇතුලේ තියෙන ඔය තමයි තාත්තා. අනේ බුදුන් වහන්සේ පහළ වෙච්ච යුගයක දහම තියෙන යුගයක තමන්ගේ ලොකු වැඩුමහල් පුතා රහත් වෙච්ච යුගයක මේ තාත්තා දන්නේ නැහැ දහම. එහෙනම් අපිට මේ ලෝකෙට දෙන්න තියෙන ඉහළම තෑග්ග මොකද්ද? බත් එළුළු කන්න දීලා මේ සසරේ අපි ගෙනියමු. යුතුයකම් කරලා අඳින්න අරන් දීලා ඒක වෙන එකක්. හැබැයි එය නෙමෙයි බුදුන් වහන්සේ කිව්වේ අම්මට සැලකුව එකම පින දහම කියලා දෙන්න. සසරෙන් ගලවන එක. බෝවන තරම් රෙදි අරන් දෙන්න අඳින්නේ ඒව යුතුයකම්. ඒව කරන්න. ලෝකේ තියෙන එකම උත්තරීතර යුතුයකමයි තියෙන ඒ තමයි සසර දුකෙන් ගලවන එක. සංසාරයේ දුකක් නම් සසර දුකෙන් ගලවන්නේ අම්මට පණිවිඩේ කියන්න බැරි නම් පින් කරන්න හරි පුරුදු කරන්න. දන් දෙන්න පුරුදු කරන්න. අන්න ශ්‍රද්ධාව උපදිනකොට දහමට එයි.
ඉතින් අපට සංඝරත්නයේ ඉන්න රටක ඕන තරම් අපිට පින් කරන්න අවස්ථාවක් තියෙනවා. සංඝරත්නයට දන් දෙන්න පුළුවන් මිනිස්සු යන් දෙන්නේ නැහැ. ඉතුරු කරගන්න කියලා ඉතුරු කරන එක කරන්නේ. පොලි ගණන් බලපෙ දානයක් දෙන්නේ නැහැ. මැරෙන වෙලාවට මතකේ අපරාධය අර ටිකෙන් දන් දුන්නා නම් හරි කියලා. වැඩක් නැහැ. කරලා නැහැ නේ ඉතින්. මැරිලා ගියාමත් දෙන්නේ පොඩි ගානකින් පොඩි දානයක් නේ. දීලි වරුන් ඒ ටික අහංග ගන්න ඕනේ. සංඝරත්නයේ වැඩි ගමන් අර ටිකේ හොඳ ටික වෙනම හංගන් අනිත් අයට දෙන්න අනිත් ටික. හැමෝම නෙවෙයි. එහෙම පිරිස ගැන කියන්නේ. ඉතින් අපි එතනත් ලෝභ සිත්, ද්වේෂ සිත් වෙන්කොට දකින මාන මට්ටම් වලට වැටිලා අපි මොනතරම් කැඩිච්ච පිනක්ද ඔබ සසර ඔබට එකතු කරන ආයෝජනය මේ ගැන කියන්නේ. ඒකයි මේක බය. ඒකයි මෙහෙම කතා කරන්නේ. ඔබට එකතු කරන ආයෝජනය. දැන් ඔබ දීපු දාණයෙන් ඔබ හරියට ආනිසංස ගත්තේ නැහැ. ප්‍රේත වස්තු කියවනකොට තේරෙනවා දන් දීලා සමහරුන්ගේ කටේ පණුවෝ කතා කරපු වචනේ වැරදිලා. සිල්ලතුන්ට දන් දීලා වැරදිලා. සිල්ලතුන්ට දන් දීලා වැරදිලා. සංඝරත්නයට ගෙනියන දානේ කාලා හොරාට පුච්චලා හොඳට හම්බුණා ලෝසකලට. සසරේ දඬුවම්. ඉතින් දැන්වත් කාලේ ඇවිල්ලා 2022 21 කරගන්න එපා. ඔබ විශ්වාස කරන මේ කැලෙන්ඩරේට අනුව මේ දිනේ වෙනස් වුණාට මොකුත් වෙනස් වෙලා නැහැ. මම බැලුවා උඩ ඉරමයි. අනේ මොකුත් වෙනස් වෙලා නැහැ. එන්න ඔපෙනේ මම මොකටද පිළිගන්නේ? පේන දේ දකින්න කිව්වේ ඔය කියන විදිහට පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වල තියෙන්නේ තොච්චරනේ කොයි තීර වෙනස් වෙලා නැහැනේ. කැලෙන්ඩරේ මේක පාලනයේ පහසු වෙන්න මිනිස්සුන්ට යම් දෙයක් තීන්දුවක් ගැනීම පහසුවට හදපු දෙයක් විතරයි. අපි ඒක ඔළුව මත තියාගත්තා. ඒකට අපි ඒ ටික ඉතින් ඔබ තීරු කරගන්න.